හරි. පුතේ එහෙනම් සියලු දෙනාටම වැසිබර සන්ධ්‍යාවක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද පත වැස්සක් වහිනවා මෙහෙට. ධාරාණි පාත වර්ෂාවක් වහිනවා. බොහොම අමාරුවෙන් උඩ ඉඳලා පහළට එන දුම්රිය අල්ලගත්තේ. හරි. පුතේ අපි අවසාන දවසේ කියන්නේ පසුගිය අඟහරුවාදා බදාදාවි කතා කළා යාන්ත්‍රික ශක්තිය ගැන. ඒකෙදි මම ඔයාලට කිව්වා යාන්ත්‍රික ශක්තිය වර්ග දෙකක් බෙදෙනවා කියලා. යාන්ත්‍රික ශක්තිය වර්ග දෙකකට බෙදෙනවා කියලා. ඒ අනුව අපි අවසාන දවසේ හඳුනාගත්තා මෙන්න යාන්ත්‍රික ශක්ති වර්ග දෙක. එකක් අපි කිව්වා චාලක ශක්තිය, අනෙක අපි කිව්වා විභව ශක්තිය. උදේ අනිත් අයත් කැඩි කැඩි වගේ දැනෙන්නේ. වහින සර් හොඳටම කැඩි කැඩි දැනෙන්නේ. හිමින් ඇහෙන්නේ සර්. නෑ සර් නෑ සර් නෑ නේ. හරි. ඔව්. උදේ මේ කැඩි කැඩි ඇහෙන දරුවන්ට රෙකෝඩින් එක මම දාලා තියෙන්නේ. ඒ වුණත් රෙකෝඩින් එක බලන්න. හරි. නැත්තම් අපිට දවසක් නෑ පුතේ කරන්න. හරි. තරෙන් සැරේ කට් වෙනව නේද? ඔව්. හරි පුතේ. එහෙම වුණොතින් ගැටලුවක් නෑ. රෙකෝඩින් එක මම අද රාත්‍රියම අප්ලෝඩ් කරන්නම් YouTube එකට. ඔයාලා එකෙන් බලන්න. හැබැයි ඔව්. ඒ වුණොතින් මේ ඒකේම කරගමු නැත්නම් අපිට වෙලාවක් නෑ. දවසක් නෑ නේ. අවුරුද්දින් කියාවේ ඔන්න පන්ති බෑ නේද? හරි. අදම ඉවරයක් කරලා දාන්න. හොඳයි. right. උදේ මෙන්න මෙයා ගත්තාම මේ පැත්ත අපි අවසන් කළා. මම හැබැයි පොඩි ගණන් දෙකක් දීලා තිනේ. මම වගේ පින්තූරයක් තියෙන අභ්‍යාස මාලාවේ බහුවෙක් දුවන එක. ඒ ගණන් දෙක හැදුවද පන්තිය හැදුවා මට මතක නැහැ පන්ති දෙක. සර් පන්තියේ හැදුවේ. අපුදේ පන්තියේ හැදුවේ ගණන් දෙක. දෙකම හැදුවානේ. ඔව් සර්. හරි right. එහෙනම් පුතේ අද අපි එනවා අපේ තවත් යාන්ත්‍රික ශක්ති වර්ගයකට. ඒ තමයි විභව ශක්තිය. විභව potential energy. potential energy. සද්දමද? අනේ දෙයියනේ මම මොකද කරන්නේ? මේ මගේ සද්ද දැන් අහලා ගන්න අතකට එනවයි කියලා ආරංචි. අර යාගේ තර මිනිස්සු ඉදා ගන්න තුර ඇලි වෙනවා. ඉන්න බලන්න. එහෙම යන්නේ නැහැ සර් හොඳට එනවා. එමුතේ හොඳට එනවා සර්. නේද? ඔව්. පුතේ නැද්ද ෆෝන් එක මේ හෙඩ්ෆෝන් එක? බලගේ ෆෝන්ස් වල එනවනේ ඔය හෙඩ්ෆෝන්ස් දෙකක් ගහ ගන්නකො ඇබ්බ දෙකක් කරන්න. හරි. ඔව්. මේකට ඇහෙන්නේ නැත්නම් බුදුනේ. හරි. මතර කතාව තියෙන්නේ දෙකම එකයිනේ. හරි. පුතේ මේ බලන්නකො. මෙතනදී අපි කතා කළා විභව ශක්තිය ගැනයි කතා කරන්න තියෙන්නේ. ඉතින් පුතේ විභව ශක්තිය කියන්නේ මොකක්ද කියලා පොඩි ඇනිමේෂන් එකකින් මම ඔබට පැහැදිලි කරන්න. මෙන්න දැන් මේ කරයි. ඔය කරයි. ඔන්න ඔබ හොඳින් දන්නා දරන පින්තූරයක්. මේක ඔබ මීට කලින් කතා කළේ තිරස්ස ගමන් කරන එක. දැන් මම වස්තුවක් මත ඉහළට බලයක් යොදනවා. ඒ කියන්නේ බලයේ උපයෝගීතා ලක්ෂණ මෙතන තියෙනවා. උදේ මේ වස්තුවේ ස්කන්ධය මම සලකනවා කැපිටල් M නෙමෙයි සිම්පල් M. සිම්පල් M කියන්නේ. අද උදේ පාන්දරක් මම මේ ගැන කිව්වා ඔයාලට. පුතේ ඕනම වස්තුවක් මත ගුරුත්වය ඇති කරන බලය තියෙන නිසා එයා මත පහළට තියෙනවා mg කියන ගුරුත්වාකර්ෂණ බලය. ඒ කියන්නේ බර. mg කියන බර. ඉතින් මේ mg පේනවද?
මේ mg පේනවද බෝඩ් එකේ? ඔව් සර් පේනවා. ඔව් සර් පේනවා. පුතේ mg මැග්නියා නෙමෙයි මැග්නීසියම් නෙමෙයි මේ තමයි වස්තුවේ බර. මම මෙයා උසවන්න ඕනේ නම් මෙයා උස්සන්න ඕනේ නම් කොච්චර බරක් යොදන්න ඕනද වෙනා? මෙයා උස්සන්න නම් මම කොච්චර බරක් යොදන්න ඕනද? මොකද උත්තරේ? මට මෙයා ඔසවන්න ඕනේ. එහෙනම් මම යොදන්න ඕනේ පුතේ මෙන්න මේ mg ට සමාන වූ ප්‍රතිවිරුද්ධ වූ බලයක්. අන්න mg කියන්නේ නිව්ටන් 10යි නම් මම මෙයාව ඔසවන්න නිව්ටන් 10ක් යොදනවා. පුතේ මේ නිව්ටන් 10 ඔස්සවා මේ නිව්ටන් 10ක බලය මම උස්සනවා කොච්චරද? mg කියන බලයක් යොදලා මම මෙයාගේ උපයෝගීතා ලක්ෂය චලනය කරනවා සිම්පල් x දුරක්. mg කියන බලයක් යොදලා මම මෙයාගේ උපයෝගීතා ලක්ෂය චලනය කරනවා සිම්පල් x දුරක්. එහෙනම් උදේ ඔබට මතකයි මේ පාඩමේ මුලින්ම කියාපු සමීකරණය. මුලින්ම කියාපු සමීකරණය මොකක්ද? කාර්ය සමානයි බලය ගුණ කිරීම බලයේ උපයෝගීතා ලක්ෂය චලනය වූ දුර. බලය ගුණ කිරීම බලයේ උපයෝගීතා ලක්ෂය චලනය වූ දුර. එහෙනම් මයිකේ මෙන්න මම යොදපු බලය කොච්චරයිද? mg මෙයාගේ බරට සමාන බලයක් තමයි මම යෙදුවේ mg. එතකොට මම කොච්චර දුරක් මෙයා චලනය කළාද? h දුරක්. එහෙනම් ඔන්න මම යොදපු බලය mg. මේ බලය නිසා මම මේ වස්තුව චලනය කළා h දුරක්. එහෙනම් පුතේ මම කරපු කාර්යය මොකක්ද? මම කරපු කාර්ය mgh. මම කරපු කාර්ය තමයි මේ. මෙච්චර භාරයක් මෙච්චර උසකට එසෙව්වා. ඒ අනුව කාර්ය සමීකරණය මම දැම්මා mgh. මම මේ සුද තියෙන මාකර් එක උස්සනවා. උස්සනවා කියන එක අදහස් දෙකක් තියෙනවනේ නේ. උස්සනවා කියනවා අයිතිකාරය දැන මේක උස්සනවා. අනිත් මීනින් එක මොකක්ද? අයිතිකාරයා නොදැන නේද? වංචනික අදහසින් මේක හිමින් සැරේ පොකට් එකේ දාගෙන යනවා. නමුත් මම මේ උස්සනවා කිව්වේ අයිතිකාරයාවට මම මේක දැනගෙන. පුතේ ඔසවනවා. මට දැන් ඇති මේක ඉස්සුවා. මම අතාරිනවා. මොකද වෙන්නේ? මල්ටිමීඩියා එකේ වයර් එකක් ගලවගෙන එහා වැටුණා. පුතේ අන්න වැටුණා යා. එතකොට මෙයා පොළොවේ තියෙද්දි මෙයා තවත් වැටෙන්නේ නෑනේ පහළට. පුතේ මම මෙයාව ඔසවන්න මොකද වෙන්නේ? මෙයාට අයිති වෙනවා ශක්තියක්. මම මේක පොඩි පන්ති වලදී ඔබට කියලා ඇති. ඔය ශක්තිය මැනගන්න ක්‍රමයක්. අද ඕනනම් රැයට කරලා බලන්න පන්ති වුණාට පස්සේ. නගින්න පුටුවක් උඩට. පනින්න බිමට. දකින්න වෙනස. නගින්න මේසෙ උඩට. පනින්න බිමට. දකින්න වෙනස. වැස්ස ඉවරනාට පස්සේ පනින්න පුටුව මේසෙ උඩ තියලා පුටුවට නැගලා පුටුවෙන් බිමට
ඔබට අර අවස්ථා දෙකටම වඩා හොඳ වෙනසක් දැනේ. පුතේ එහෙමත් ඔබට තෘප්තිමත් නැත්තම් ඔබ සැටිස් නැත්තම් කරන්න පුතේ පහලේ පයින්. අල්ලා නගින්න වහලට. හරි මල්ලිට හරි නංගිට හරි අයියට හරි අක්කට හරි කියන්න 1990 ඩයල් කරගෙන තියාගන්න කියලා. හරි පනින්න වහලෙන් බිමට. අවුලක් නැත්නම් තවත් වැඩක්. ළඟම තියෙන කොස් ගහට නගී. පනින්න බිමට. ඔබට දැනේවි පුදුමාකාර සනීපයක්. ඇයි පුතේනි? ඇයි මෙච්චර සනීපයක්? ඇයි මෙච්චර සනීපයක්? පුතේ අපි ඉහළට නගින්න අපි පොටුව මතර නැග්ගා. මදි. මේසෙ මතර නැග්ගා. මදි. මේසෙ උඩ පුටුව තියලා නැග්ගා. මදි. වහලට නැග්ගා. මදි. බැරිම තැන චක්‍රී එකට නැග්ගා. ආන්න පුතේ ඔබ ඉහළ නගින්න ඔබ සතු ශක්තියක් ගැබ්වෙනවා නේද? ගන්නකො ඉස්කෝලේ 6 පන්තියේදී ඔයා යනවාද අටේ අයියලට අක්කලට බඩින්න නේ? සබ්ද නැතුයි. හැබැයි ඔයා යනවා 3 පන්තියේ පොඩි අවුට බයි නේ? ඔයා එනවා 10 පන්තියට. ගියේ නැද්ද රටේ පන්තියේ පොඩි අවුට ගහන්න? ගියා. ඇයි? ඒ පන්තියේදී වෙනදට වඩා ඔබට ශක්තියක් තියෙනවා කියලා කරනවා. වෙනදට වඩා ඔබට ශක්තියක් තියෙනවා. නම් මේ ඉහළට යන්න ඔබ තුල ගබඩා වෙනවා ශක්තියක්. අන්න මෙයා තුලත් ගබඩා වුණේ ඔබ. මෙයා ඉහළට යන්න එයා තුල ගබඩා වෙනවා ශක්තියක්. ඔන්න ඔය ශක්තියට අපි භෞතික විද්‍යාවේ නමක් දෙනවා potential energy. මොකක්ද? විභව ශක්තිය. විභව ශක්තිය වස්තුවක පිහිටීම නිසා එයට අයත් වන ශක්තිය අපි කියනවා පුතේ විභව ශක්තිය. වස්තුවක පිහිටීම නිසා එයට අයත් වන ශක්තිය අපි කියනවා පුතේ ඒකට විභව ශක්තිය. එහෙනම් අද දවසේ අපි කතා කරන්න යන්නේ මේ විභව ශක්තිය. පුතේ ඔතනින් අපි නතර වෙන්නේ නේ. මෙන්න බලන්නකො මේ වස්තුව. මෙයා මට මම බලයක් යොදනවා. පිට කලිනුත් කිව්වා නේද? මෙයා මට මම බලයක් යොදනවා. බලය යෙදුවාම මෙයාගේ හැඩය වෙනස් වෙනවා. හැඩය වෙනස් වෙනවා. පුතේ එතකොට මටම දැනෙනවා පුතේ මගේ ඇඟිලි වලට අමාරු. ඇයි? මෙයා ඇතුලේ ඉඳන් මාව එළියට තෙරපනවා. මොකද යකෝ කරේ? එළියට මාව ගනි තෙරපනවා. එහෙනම් පුතේ මෙයා තුල ගබඩා වෙලා තියෙනවා මොන ශක්තියක්ද? විභව ශක්තිය. විභව ශක්තිය. අන්න එනම්මයි පුතේ ඔයාට පේනවා ඕනෑම වස්තුවක පිහිටීම විතරක් නෙමෙයි එම වස්තුවේ හැඩය වෙනස් වීම නිසා එයා තුල ගබඩා වෙනවා ශක්තියක්. ඔන්න ඔය ශක්තියට අපි භෞතික විද්‍යාවේදී කියනවා පුතේ විභව ශක්තිය. විභව ශක්තිය. එහෙමත් නැත්නම් potential energy. right? මාතෘකාවලිය පුතේ විභව ශක්තිය. විභව ශක්තිය. B නේද? simple A චාලක ශක්තියනේ අපි අර ඊ සතියේ කතා කරේ. අද විභව ශක්තිය. okay ඉංග්‍රීසි වචන ලියා ගන්න. potential energy. potential energy. potential energy. potential energy. අපි සංකේතවත් කරනවා පුතේ K
P Kp potential energy අර යකේ E නේ අපි කිව්වේ right පුතේ අපි ලියමු පුතේ ඒකේ චාලක ශක්තිය එකේ Ke කියලා ලිව්වේ නැත්තම් එතන ලියා ගන්න Ke සමීකරණ ලිව්වා හරි පුතේ ඉස්සෙල්ලාම මේ විභව ශක්තිය කියන්නේ මොකක්ද කියලා ලියාගෙන පොදුවේ ලිය පුතේ වෙන පාට පෑනකින් වෙන නිකන් කතන්දර ඕනේ නැහැනේ කෙලින්ම වැඩේට බයිමු වස්තුවක PT මාන වස්තුවක පිහිටීම අනුව හෝ වස්තුවක හැඩය වෙනස් වීම නිසා sorry EP ने दाने पुढे हम sorry energy potential EP sorry අරක EK හොඳ අයියෝ thank you පුතේ කිව්වට thank you පුතේ EP LPT නේ LPT බස් එකක් තියෙන EP LPT ඩිපෝ බස් හරි පුතේ අනේ very sorry අර දරුවා මැසේජ් කරන දාන්න මම ඒකෙන්මයි කියන්නේ වස්තුවක පිහිටීම අනුව හෝ වස්තුවක හැඩය වෙනස් වීම නිසා ගබඩාවන ශක්තිය විභව ශක්තියයි ගබඩාවන ශක්තිය විභව ශක්තියයි පුතේ මෙන්න මේ විභව ශක්තිය අපි කතා කරනවා ප්‍රධාන වර්ග දෙකක් යටතේ විභව ශක්තිය අපි කතා කරනවා ප්‍රධාන කොටස් දෙකක් යටතේ එකක් තමයි පුතේ ඔන්න මේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය gravitational potential energy ඒ කියන්නේ ගුරුත්වය නිසා පුතු දැන් මම අර මේ විභව ශක්තිය කියන එක ඔබට පැහැදිලි මොනාරි අහුවද මේ ගෙදර කතාව නේ හරි පුතේ මයික් සවුට් කරගන්න 10 පන්තියේ උතුම් දරුවෝනේ හරි පුතේ මෙන්න බලන්නකෝ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය මේක පොළවේ ගුරුත්වාකර්ෂණය නිසා මම අර ඉස්සෙල්ලා වලට පෙන්නුවේ නේද වස්තුවක් ටික ටික ඉහළට යනවා කියලා අන්න ඒ නිසා ඇතිවන්නා වූ ඒ කියන්නේ වස්තුවක පීඨීම නිසා ඇතිවන්නා වූ විභව ශක්තිය අනෙක මේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය ඔබට අවස්ථා කිහිපයක් පෙන්වන්න දැන් මම කියා දෙන්නේ අවස්ථා කිහිපයක් පෙන්වන්න මෙන්න බලන්නකෝ ඉලාස්ටික් පටියක් ඇදගෙන ඉන්න අවස්ථාව කැටපෝලයක් අපකැති නේද ඉස්කෝලේ නෑනේ නේ ඔන්න ස්ක්‍රීන් එක ඔන්න
ශ්‍රී ලංකා දුන්නා. කාන්තාවක් ඉන්නේ බා. හරිසමයි. හරි. පුතේ ඔන්න ඔය ඔබට පෙන්නන්න යන්න කැටපෝලයක්. පුතේ ඔය ඔබට පේන්නේ ප්‍රත්‍යාස්ත විභව ශක්තිය. ඒකට ගුරුත්වය කිසිම සම්බන්ධයක් නැහැ. මම පොඩක් ඔබට අදහසක් ගන්නයි කියන්නේ. ඒ කියන්නේ පුතේ වස්තුවක ඇතිවන්නා වූ හැඩයේ වෙනස. වස්තුවක හැඩයේ වෙනස නිසා එයට උරුම වන ශක්තිය මේක. ආන්ගේ නිසා අපි ලියමු දරුවක් දාලා විභව ශක්තිය නැවත ප්‍රධාන ආකාර දෙක. විභව ශක්තිය නැවත ප්‍රධාන ආකාර දෙක. රෝමිලක්කම් 1 गुरुत्वाकर्षण विभव शक्ति गुरुत्वाकर्षण विभव शक्ति देख प्रत्यास्थ विभव शक्ति गुरुत्वाकर्षण विभव शक्तिय देख प्रत्यास्थ विभव शक्तिय मैं आलिया करनी गुरुत्वाकर्षण विभव शक्तिय प्रधान मात्रा गुरुत्वाकर्षण विभव शक्तिय राइट ए अर्थ लिया मैं अवबोध कर ගැනීම සඳහා M නැමැති simple M නැමැති ස්කන්ධයක් සහිත වස්තුවක් මෙය අවබෝධ කර ගැනීම සඳහා M නැමැති ස්කන්ධයක් සහිත වස්තුවක් වෙන පාඩ පැනකි ගුරුත්වයට එරෙහිව ගුරුත්වයට එරෙහිව නැමැති එබුදේ සිම්පල් එම් නැමැති කියන්නේ ඔක්ස මගරුදේ අවුනේ නැද්ද හරි සර් සිම්පල් එම් නැමැති වස්තුවක් ගුරුත්වයට එරෙහිව එම් නැමැති ස්කන්ධයක් ගුරුත්වයට එරෙහිව simple h දුරක් simple h දුරක් ඉහළට ඔසවන අවස්ථාවක් සලකමු උදේ ඔයාලා ඉන්න ඕනේ මේ රූපය ඔයාගේ පොතේ වම් පැත්තේ නිල් රූලා ඉන්නේ මේ පැත්තෙන් ගල මේවා ටික ලියමු ඒවා ටික ලියන්න පාසු වෙන විදියට නිල් රූලා ඉන්නේ මේ පැත්ත ටික අල්ල ගන්න රයිට් ඉක්මන් කරමු මෙච්චර සිලාවට දුම් කරාදී මම ඉන්න ඕනේ හරි නිකන් ආසන්න වශයෙන් ඉක්මනින් අඳ ගන්න
ලබන මාසයේ අපි ප්‍රජනනය කරනවා හොඳේ. ප්‍රජනනයේ පාඩම ආරම්භ කරනවා. දැන් මිස් කිව්වනේ ඔයාලට අඟහරුවාදා දවසේ එක්ස්ට්‍රා ක්ලාස් එකක් කරනවා කියලා. එතකොට යම් දවසක මිස්ගේ පාඩම ඉවරුනොත් දැන් ජෛවගෝලයේ පාඩම ඒ එක්ස්ට්‍රා ක්ලාස් එකේ ඉවර වෙයිනේ. අන්නේ එක්ස්ට්‍රා ක්ලාස් එකේ එක ඉවරුනාම මම හිතුවේ එක දැන් අපේ ප්‍රජනනය කොටස් දෙකක් තියෙනවා. ප්‍රජනනය කොටස් දෙකකට කතා කරනවා. එකක් ශාක ප්‍රජනනය අනිත් එක මානව ප්‍රජනනය. හරි. එක ප්‍රජනනයක් අපේ බදාදා දවසේ කරලා අනිත් ප්‍රජනනය අපි අර අමතර දවසේ කරන්නයි හිතාගෙන. එතකොට ඔබේ ප්‍රජනනය පාඩම දිග පාඩම. හරි. ලේසි නෑ ප්‍රජනනය කරන්න ඒ නිසා. හරි. right. Today, Patelium. ඉහත වස්තුව මත ඉහත කිව්වොත් වැරදි නේද? රූපයේ පෙනෙන වස්තුව මත රූපයේ පෙනෙන වස්තුව මත අප සිදු කළ කාර්ය ප්‍රමාණය සොයමු. අප සිදු කළ කාර්ය ප්‍රමාණය සොයමු. right. ඉතින් මේ සමීකරණ ලියලා ඔන්න ඔකත් ලියා ගන්න. R සමානයි බලය ගුණ කිරීම. ඉතින් ඉඩමදි නම් මේක කෙටි කරලා ලියන්න. බලයේ උප පිටක් දාලා අන්න එහෙම දැන් කාර්ය සමීකරණ ගන්නවනේ. මොන විෂය කන්දරාව තිබුණත් උත්සාහ කරන්න. ඔබ පූල් එකේ ඉන්නවා. වැඩියම හිතන්න එපා. ඒ පාඩම් ටික කරන වෙලාවේ හරියට කරන්න. ඊට පස්සේ පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න. නැත්තම් ඔබට කියන පන්ති දානත් එක්ක පාසලේ ඉඳලා නිමාඩු නිසා චරම පීඩනයක් නෑ. ඒ නිසා නිතරම මෙයා කොහොම පරිස්සම මොකද මනස නිරවුල්ව සහ නිදහසේ තියාගන්න. මොන ගණන් ටික තිබුණත් මොන විද්‍යාවේ පාඩම් ටික තිබුණත් හොඳ සැහැල්ලුවෙන් සහ සිනාවෙන් ඉන්න. හරි. ඒ කියන්නේ නිතරම ඔබ මේක බරක් කියලා හිතන්න එපා. හැබැයි පන්තියේ වෙලාවේ කාගෙන කරන්න. එච්චර. පන්තියේ වෙලාවේ මිස් කියන්නේ මොකක්ද? එසරින් ග්‍රහණය කරන්න. ඒක නොතේරෙනවා නම් නැවත වරක් බලන්න. අද වැඩේ අද ඉවර කරන්න බොහෝ සෑහළු වෙන්නේ. මොකද අපේ පාසල් දරුවන් අතරින් මානසික ආතතිය කියන එක වැඩි අපේ සිලබස් එකත් එක්ක. ඒ නිසා විෂය 10 ළමයි ඔයාලා තමයි වැඩිම බරක් තියෙන්නේ. ඒ හින්දා හැම විෂයකම හැම ගුරුවරයාම කියන්නේ මොකක්ද? පාඩම් කරපම් මේක කරපම් නේද? ඒ නිසා ඔබ සෑහළුවෙන් ඉන්න. හැබැයි මේ කියන්නේ වැඩි කාලයක් විනෝදයෙන් ඉන්න කියන එක නෙමෙයි. කරන වැඩේ හරියට ටක් එක ඒක කරන්න අවබෝධ කරගන්න. හරි. භෞතික විද්‍යාව නම් තනිකරම ඔබට සමීකරණ දෙක තුනයි තියෙන්නේ. ඒක තේරුම් ගන්න එච්චරයි. සංකල්පේ තේරුම් ගන්න ඒ ඔස්සේ හිතන්න.
හරි අර භෞතික රසායන විද්‍යාව වගේ ජීව විද්‍යාව වගේ ගොඩක් විෂය කරුණු නැහැ මේ මේක කියන්නේ පොඩ්ඩක් MGH ඒකෙන් ගණන් දෙන්න පුළුවන් අම්බාන හරි ඒ කියන්නේ මේ තර්කණය මනසේ තර්කණය හරි අන්න යව හරි right පුතේ මේක ලියව නේද MGH right එතනටම දරුවක් දාමු පුතේ එතනටම දරුවක් දාමු වස්තුව ඉහළට එසවූ පසු අප සිදු කළ කාර්ය ප්‍රමාණය එම වස්තුව තුළ උදේ පාට වෙනස් කරමු ශක්තියක් ලෙස ශක්තියක් කියන වචනේ විතරයි ශක්තියක් නැවතනේ පැනෙන් ලෙස ගබඩාවේ ඊළඟ තත්ත්වය මෙම කාර්ය right කමායකක් ඊළඟ පේලියේ වෙන පාට පෑනකින් මෙම කාර්ය ඊළඟ පේලියේ වෙන පාට පෑනකින් ගුරුත්වාකර්ෂණයට විරුද්ධව ඒ වාක්‍ය දිගටම වෙන පාට පෑනකින් විරුද්ධව සිදු කරන ලද බැවින් එහිදී ගබඩා වූ ශක්තිය අන්න පාට වෙනස් කරමුයි පුතේ අන්න පාට වෙනස් කරමු ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ලෙස හැඳින්වේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ලෙස හැඳින්වේ right okay අනුමාතුකාව විභව ශක්ති සමීකරණය මම අතනින් ඔප්පු කරගත්තා විභව ශක්තිය මම කිව්වා කාර්යයක් කරනවා ඒ කාර්ය වස්තුව තුල ගබඩා වෙනවා ශක්තියක් ලෙස ඒ ගබඩා වෙච්ච ශක්තිය අපි කියනවා ගුරුත්වයට එරෙහිව සිදු කරපු නිසා ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය වෙන පුතේ සමීකරණ මේ සියල්ල ලියාගන්න ये सत्य අපි කතා කළා චාලක ශක්ති සමීකරණය
අද අපි කතා කරනවා විභව ශක්ති සමීකරණය. MGH උදේ මෙතන තියෙනවා මේ විභව ශක්ති සමීකරණය අපි එකෙන් ගණන් හදනකොට මෙන්න මේ ඒකක අනිවාර්ය ස්කන්ධය කිලෝග්‍රෑම් විය යුතුමයි උස මීටර් විය යුතුමයි චාලක ශක්ති සමීකරණයේදී වගේම හරි right හදමු ගානක් කිව් එක කියලා මීටර් 5ක උසක සිට මීටර් 5ක උසක සිට කිලෝග්‍රෑම් 2ක ස්කන්ධයක් मीटर 5ක උසක සිට කිලෝග්‍රෑම් 2ක ස්කන්ධයක් පහළට වැටි. උස මීටර් 5යි මීටර් 5යි ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි. ඉහළ තිබියදී වස්තුව සතු ඉහළ තිබියදී වස්තුව සතු ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සොයන්න. ඉහළ තිබියදී වස්තුව සතු ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සොයන්න. මෙන්න සූත්‍රය EP සමානයි GH ආදේශ කරමු තොරතුරු. M කියන්නේ ස්කන්ධය, G කියන්නේ පෘථිවි ගුරුත්වජ ත්වරණය, H කියන්නේ පීඩන උස. එනම් දෙවාරයක් 10 20යි 20 5ක් 100යි ජූල් 100යි. ජූල් 100යි. Q2 ගසක ඇති ග්‍රෑම් 100ක ගසක ඇති ග්‍රෑම් 100ක ස්කන්ධයකින් යුක්ත ඵලයක් පොළොවේ සිට මීටර් 4ක් උස අත්තක හටගෙන සවුස කීයද? 4යි මීටර් 4යි
ඵලය සතු විභව ශක්තිය සොයන්නේ. සර් ආයෙත් පොඩ්ඩක් කියන්න පුළුවන්ද? හරිද? මට මතකයි. හරි. ගසක ඇති ග්‍රෑම් 100ක ස්කන්ධයකින් යුක්ත ඵලයක් පොළවේ සිට මීටර් 4ක් උස අත්තක හටගෙන ඇත. මීටර් 4ක් උස අත්තක හටගෙන ඇත. ඵලය සතු විභව ශක්තිය ඵලය සතු විභව ශක්තිය හරිද? හරි. right. උත්තරේ තාවමද? ඔව් හරි හරි. ඔන්නේ පාරේ මම අඩාගෙන ඉඳගෙන. වැස්ස නිසා මම හිතුවා වැස්සේ ඉඳ එන එක නැති. එනවා හරි හරි හරි. අප්පා. හරි. හරි. උත්තර මෙතෙක් කුසිය වුණාගේ හරි. හරි පුතේ. right. පුතේ ස්කන්ධය ග්‍රෑම් 200යි. ග්‍රෑම් 100. පුතේ ග්‍රෑම් 100 මොකද කරන්න ඕන? කිලෝග්‍රෑම් කරන්න ඕනේ. ඒකට අපි එයා බෙදුවා 10. G ගුරුත්වජ ත්වරණය ms ඍණ 2. h කොච්චර උසයිද? 4යි මීටර. සුළු කරමු. බිංදු දෙකට බිංදු දෙක. බිංදුවට බිංදුව. ඉතුරු වෙනවා 4යි ජූල්. හරි. පිළිතුරු ඔබ සියලු දෙනා නිවැරදි. හතරයි ජූල්. ඔයකින් බහුවර්ණ ප්‍රශ්නවල ඔව් පුතේ ගුරුත්වාකර්ෂණ බලයට විරුද්ධව තියනවා කියන්නේ පුතේ යම් වස්තුවක් පොළවෙන් ඉහළට එසවෙනවා නම් අන්න එතන ගුරුත්වාකර්ෂණ බලයක්. එච්චරයි. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. ඒ කියන්නේ පොළවෙන් ඉහළට දශමයක් හරි ඉස්සනවා නම් එයා තුල අන්තර්ගත වන්නේ ගුරුත්වාකර්ෂණ බලයක්. හැබැයි මම මේ ගාන හැදුවා නම් අඳේදී මේ ගාන හැදුවා නම් G කියන්නේ 10 නෙමෙයි. එතකොට හඳේ ගුරුත්වාකර්ෂණ බලය තමයි මෙතන දෙන්නේ. හරි. අන්න එතනට මම දැන් සාමාන්‍ය පොදුවේ ඔය සියල්ල තියෙන පෘථිවි කියලා නිකන්. ඒ නිසා පෘථිවි G වෙනුවට ගන්න අපේ ගුරුත්වජ ත්වරණය පෘථිවි ගුරුත්වජ ත්වරණය 10. right. පුතේ ඔන්න අපි ලියමු ඊළඟ මාතෘකාව ගුරුත්වාකර්ෂණ විභව ශක්තියේ යෙදී ගුරුත්වාකර්ෂණ විභව ශක්තියේ යෙදී ගුරුත්වාකර්ෂණ විභව ශක්තියේ යෙදී අන්න පුතේ මෙන්න ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කියන එක එදිනෙදා ජීවිතයේ අපි භාවිතා කරන වැදගත් අවස්ථාවක්. අපි 6 පන්තියේ ඉඳන් ඉගෙනගෙන යනවා. පුතේ මේ තමයි ජල විදුලි බලාගාරයක ජලය නිපදවීම. ජල විදුලි බලාගාරයක ජලය නිපදවීම. ඉතින් පුතේ මේකෙදි මොකද වෙන්නේ? අපි දන්නවා සාමාන්‍යයෙන් ලංකාවේ ජල විදුලි බලාගාරයක් නිර්මාණය කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් ගලා යන ගංගාවක් හරස් කරලා දේල්ලක් බැඳලා
එම ජලය ටර්බයින මගින් හරි පුතේ හරි තාරු ටර්බයින මගින් කරකවා ගන්නවා. ඒ වගේම අනිත් එක තමයි මේක ගලායන ගංගාවක් නෙමෙයි පොකුණකට ඒ කියන්නේ ජලාශයකට වගේ ලොකු ජලාශයකට වතුර එක්රැස් කරලා අන්න එකකින් වතුර ගන්න අවස්ථාවක්. එහෙනම් පුතේ කොහොම නමුත් මේ සියල්ලටම අදාළ ජල ප්‍රභවය තියෙන්නේ ලංකාවේ මධ්‍යම කඳුකරේ. මධ්‍යම කඳුකරේ ඉහළ ස්ථානයක තමයි තියෙන්නේ. පුතේ ඉහළ ස්ථානයක තියෙනකොට අන්න ඒ ඉහළ ස්ථානය තුල තියෙන ජලයේ තියෙනවා මොකක්ද? ජලයේ විභව ශක්තිය. ජලයේ විභව ශක්තිය. ඔන්න ඔය ජලයේ විභව ශක්තිය අපි අරගෙන යනවා පහළට පටේකින්. එතකොට මොකද වෙන්නේ? ශක්තිය පරිවර්තනය වෙනවා ජලයේ චාලක ශක්තිය බව. ජලයේ චාලක ශක්තිය. අන්න ඒ ජලයේ චාලක ශක්තියෙන් මොකද කරන්නේ? මෙන්න මේ තියෙන ටර්බයිනය. එහෙමත් නැත්නම් ජල රෝධය කරකවනවා. ජල රෝධය කරකවනවා. එතකොට ජල රෝධයේ එහෙමත් නැත්නම් ටර්බයිනයේ චාලක ශක්තිය. අන්න අන්තිමට අපිට පේනවා පුතේ මේ ටර්බයිනය කරකැවෙන නිසා ඒ තුලින් මෙතන තියෙන ඩයිනමෝ එක තුල විදුලිය නිපද වෙනවා. එහෙනම් පුතේ ඩයිනමෝවේ විද්‍යුත් ශක්තිය. එහෙනම් අපිට පේනවා පුතේ මේ විද්‍යුත් ශක්තිය ඇති වෙන්න හේතුව විභව ශක්තිය. මෙයා නැවත නැවතත් ශක්තියක් තවත් ශක්තියක් බවට පරිවර්තනය වෙමින් ආපු නිසා තමයි අපි අද මේ විදියට ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ. මට මේ විදියට ලයිට් වටේටම දාගෙන ඉන්න ෆෑන් වටේටම කරකවාගෙන ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. මොකද මේ විභව ශක්තිය මෙන්න මේ විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වෙච්ච නිසා. උදේ අපි ලිව්වේ විභව ශක්තිය එදිනෙදා ජීවිතයේදී නේද? හරි. අංක 1 වෙන පාඩ පෑනකින් අංක 1 ජල විදුලි බලාගාර වල විදුලි නිෂ්පාදනය. අංක 1 ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය. ගංගක් හෝ එයාට ලියමු. ගංගක් හෝ වැවක ඇති බැම්මක් මගින් පහළට රැගෙන එන ජලය ජල රෝධයක් කරකැවීම තුලින් ජලයෙන් පහළට ගලායන ජලයෙන් පහළට ගලායන ජලය මේ ජලයෙන් ජල රෝධයක් කරකැවීම නිසා විදුලිය නිපද වේ. විදුලිය නිපද වේ. මොකද ටර්බයිනයක් ජල රෝධයක්. ජල රෝධයක් කරකැවීම නිසා විදුලිය නිපද වේ. එහිදී සිදුවන
එහිදී සිදුවන ශක්ති පරිවර්තනය එහිදී සිදුවන ශක්ති පරිවර්තනය පහත ගැලීම් සටහන තුල පහත ගැලීම් සටහන තුල නිරූපණය වේ. පහත ගැලීම් සටහන තුල නිරූපණය වේ. ඔකේ මෙන්න මේ මම හදපු එක එකම පෙරට ලියා ගන්න. නිල් රූලෙන් කියලා වරෙන් පටන් ගත්තත් කමන්නේ. මේකෙන් අපිට පැහැදිලි වෙන්න ඕනේ විද්‍යුත් ශක්තිය නිපදවන්න දායක උනේ විභව ශක්තිය කියලා. විද්‍යුත් ශක්තිය නිපදවන්න දායක උනේ විභව ශක්තිය කියලා. right today ඔන්න ඔය එක අවස්ථාව මෙන්න අනිත් අවස්ථාව ජලයේ චාලක ශක්තිය excuse me sir මොකද ඒ කියන්නේ sir අන්තිම එක මොකද්ද අන්තිම එක විද්‍යුත් ජනකයේ විද්‍යුත් ශක්තිය thank විද්‍යුත් ජනකයේ ඒ කියන්නේ ඩයිනමෝ එකෙන්නේ ඔව් පුතේ ඒ කියන්නේ පුතේ අපි මේ ওই ගෑල්ලක් උනක් තමයි ප්‍රශ්නයක් අහලා තියුණා ජලයේ චාලක ශක්තිය ඇති වෙන්නේ විශේෂ ඔව් එතකොට පුතේ මම ඊළඟ දවසේ කතා කරනවා වැදගත් සංසිද්ධියක්. මොකද ඔබට මම කියවනේ මේ පාඩම පටන් ගන්නකොටම මේක පාඩම පොඩි හරි හුරතල් ඒ වුණාට මේ පාඩමෙන් මාරාන්තික ගණන් එනවා. හරි ඒ කියන්නේ පුතේ ලබන සතියේ මම ඔබට පැහැදිලි කරනවා මෙන්න මෙයා මේ ශක්තිය චාලක ශක්තිය විභව ශක්තිය කියන දෙන්නම එකතු කරලා අපට විභාගෙදී එන ගණන් ඒවත් වැදගත් සංසිද්ධියක් තියෙනවා ශක්ති සංස්ථිතික නියමය energy conservation law ඔබට මතකයි පුතේ අටේ පන්තියේ ඔබ කතා කළා ස්කන්ධ සංස්ථිති නියමය එවැනිම දෙයක් අපේ මෙන්න මේ සබාධම කියනවා ඒ කියන්නේ පුතේ අර ඔයා වගේම විභව ශක්තිය පහළට එනකොට විභව ශක්තිය නැති වෙලා ඒක පරිවර්තනය වෙනවා චාලක ශක්තිය බවට. හරි අන්න ඒක කියන්නේ ඔබගේ උත්තරේට ඍජු උත්තරේ ඔව් ජලයේ විභව ශක්තිය පහළට ගලාගෙන නිසා ඒක චාලක ශක්තියක් බවට පරිවර්තනය වෙනවා. හරි. පුතේ මෙන්න අනිත් අවස්ථාව. මේක දැකලා ඇති ඔබ. මම මේක වීඩියෝ එකක් තමයි බලන්න ගියේ මම ඉස්සෙල්ලා මට අමතක වුණා මේ වීඩියෝ එකක් ගන්න. ඔය පාලම් හදන තැන්වල
පාලමේ අර කණු පාලම් හදනවා දැන් මේ දවස්වල කී වෙලා රතන පාලම හදන කොහෙද පොලියෝගොඩ පාලම හදනවා කී කියලා පාලම් පහුගිය දවස් ටිකේ හදුවා ඕනනම් තව මාසෙකින් විතර සඳරවල පාලම හදන එක බලන්න පුළුවන් හරි ඒ කියන්නේ පුතේ ඔන්න ඔතන ඒකෙදි අර ලොකු කණු අපි කියන්නේ පයිල්ස් ලොකු කණු බස්සන්න මොකද කරන්නේ මේක කණුව නම් නිකන් අපි නිකන් ගෙදරදී මතක් කරනකො තාත්තා ওই ගෙදර මිදුලේ කණුවක් හිටවන්න කරපු වැඩි නේද කණුවක් අරගෙන ওই කණුව වලකට දාලා උඩින් ගැහුවනේ උඩින් ගහන්න මිටියකින් උඩින් ගහන්න මෙහා යට ගියා ඒ කියන්නේ මේ මිටියෙන් ගහනකොට මොකද කරේ තාත්තා මේක නම් කණුවේ කෙලවර මාමද ගැහුවේ නෑ ආයෙන් උස්සලා දුන්න මේකට එක එතකොට මෙයා අඟලක් විතර පහලට ගියා එහෙනම් මොකද මේ උස්සනකොට වෙන්නේ උස්සනකොට අත උඩ මේ මිටියට නැත්තම් මෙන්න මේක ජම්බාරය මේක පුතේ කණුවට මතට වේගයෙන් උඩට ඔසවලා යකඩ ගුලියක් වේගයෙන් උඩ ඉඳලා හරි කෙලින් අතාරිනවා අතෑරියාම මෙයාට ඔය සමහර පාලම් අතර තැන්වල ඇහෙන්නේ ඩෝන් ගාලා සද්ද අන්නේ මොකද වෙන්නේ අර ලොකු කොන්ක්‍රීට් පයිල්ස් පයිල් එකක් කියන්නේ ලොකු කොන්ක්‍රීට් කණු බස්සනවා පොළව තුලට පොළව මොකද නැත්තම් පාලම ගිලා බහින්න පුළුවන් සාමාන්‍ය පොළවේ පිහිටි ගලට අවු වෙනකන් මෙයා බස්සනවා එතකොට මොකද වෙන්නේ ආන්න මෙයා මතට යකඩ ගුලියක් මේ රූපේ පේන විදිහට මෙන්න මේ හරියේ කණුව තියෙනවා මම ගා වීඩියෝ එකක් තියෙනවා වීඩියෝ එක නෑ දැන් බලා ගන්න ඔය හරියේ කණුව තියෙන්නේ මේ කණුව වටේට මෙන්න මේ වගේ රාමුවක් තියෙනවා ඒ කියන්නේ ඇතුලෙන් කණුව තියෙන්නේ ඇතුලෙන් කණුව තියෙනවා මේක මම නිම්සරව ගත්තේ හිතන්නකො මේක ඇතුලෙන් කණුවක් තියෙනවා කියලා මේ හරියෙන් අර යකඩ බෝලේ දැන් මේ ආවරණය තියෙන නිසා එහා මෙහා යන්නෙත් නැහැ හරි ගානට මේ ටාකට් එකටම වැටෙනවා මෙයා උඩට කරලා මේ හරිය නම් කණුව කෙලවර තියෙන්නේ අතාරියාම ටික ටික අරයා පහලට ගෙනවා මේක ඔයාලට පුතේ YouTube එකට ඔයාලගේ group එකට වීඩියෝ එකක් දාන්න මේ ජම්බාරය මගින් කොහොමද මේ වැඩේ කරන්නේ එතකොට මොකද වෙන්නේ අර එයා ගාව තියෙන විභව ශක්තිය තමයි ආයේ පහලට අවිල්ලා අරයට පහලට ඔබට මතකයි නම් ඔබ ගියා නම් හම්බන්තොට වරාය හදන දවස්වල ඉස්කෝලෙන් එක ගියා සමහර වෙලාවට අපි යන දවසේ අර ඔබට මතක නම් මතක නැහැ ඔබ ඒ වෙනකොට මම හිතන්නේ සමහර විට 8 වගේ ඉන්නේ නැති 8 9 වගේ ඉන්නේ නැති පුතේ අන්න ඒ දවස්වල අපිට තිබුණා ওই වරායට යන්න අතුලට යන්න දෙන්නේ අපි ගියාම ඒ නරඹුම් මධ්‍යස්ථානය කියලා පොඩි නිකන් කවර් කරලා පොඩි තැනක් තිබුණා. එතනට ගිහලා තමයි වරාය බලන්න හදන එක. අන්න ඒ අපි යන දවසේ ඉස්කෝලේ මේ එදා එතන තිබිච්ච පොළවට පස් දාලා ඒ පස් තද කරා ලොකු යකඩ ගුලියක් යකඩ ලොකු රවුමක් එන පත සයිස් රවුමක් අපි ඒ යකඩ ගුලිය යටේට ගිහින් අපි ස්ටිකර් වෙනවා හරි පුතේ යකඩ ගුලියක් මගින් උඩට යකඩ ගුලිය ගේනවා දඩාං ගාලා පොළොවට අතාරිනවා උඩට ගේනවා ආයි දඩාං ගාලා අතාරිනවා එමගින් මොකද වෙන්නේ සම්පූර්ණ පොළව තැලීමක් සිදු වෙනවා එහෙනම් පුතේ මේ විභව ශක්තිය අපි භාවිතා කරන අවස්ථාව අංක 2 ජම්බාරය අංක 2 ජම්බාරය උන්සර ෆොටෝ එකක් දාලා තියෙනවා ඔයාගේ උන්සරගේ ෆොටෝ එක හරි උන්සර ඇස නැද්ද මම දැක්කේ නිකන් ඔයා වගේ නේ මම තමයි දැසර ජිම් යනවා එහෙම කියනවා නෑනේ රයිට් අර උදේ නැස හරි ජම්බාරය අපි ලියමු
ගොඩනැගිලි ඉදිකිරීමේදී ගොඩනැගිලි ඉදිකිරීමේදී අත්තිවාරම දැමීමට පෙර අත්තිවාරම දැමීමට පෙර පුරුල් පස පුරුල් පස හොඳින් තද කර ගැනීම සඳහා පුරුල් පස හොඳින් තද කර ගැනීම සඳහා කියලා කමා එකක් දාලා පුතේ කමා එකක් දාලා ඊළඟ පෙළියේ ඒත් නිරූලයෙන් කමන්නේ ඊළඟ පෙළියේ ඒ පැණෙම ලියන්න කමන්නේ නැත්නම් වෙන පාන කිව්වා කමක් නැහැ පාලම් ඉදිකිරීමේදී විශාල කොන්ක්‍රීට් කණු සිරස්ව සිටුවීම සඳහා ජම්බාරය භාවිතා කෙරේ ජම්බාරය තරුවක් එහිදී යන්ත්‍රයක් මගින් ඒ කියන්නේ පුතේ ජම්බාරය කියන අර උඩ මෙයාට ගහන කුළුණ අර්ථනේ ලොකු යකඩ ගෝල් තමයි ජම්බාරය කියන්නේ මේහිදී යන්ත්‍රයක් මගින් ජම්බාරය ඉහළට ඔසවා ක්‍රේන් එකක් වගේ එකක් ජම්බාරය ඉහළට ඔසවා කුළුණ මතට මුදා හරිනු ලැබේ මෙන්න පුතේ ඊළඟ අවස්ථාව කුළු ගෙඩිය නෙමෙයි කුළු ගෙඩියනේ අර ලොකු ගල් කඩන්නේම භාවිතා කරන මිටියගේ ලොකු අයියා කුළු ගෙඩිය ඒකෙත් මොකද කරන්නේ උස්සට උස්සුවාම එයා තුල ගබඩා වෙනවා විභව ශක්තියක් ඒ විභව ශක්තිය තමයි මෙයා මත දෙනකොට චාලක ශක්තියක් බවට පත් වෙලා මේ දර කෑල්ල එහෙම නැත්නම් මහලොකු ගල කොටස් වලට කැඩිලා යන්නේ අංක 3 කුළු ගෙඩිය දර පැලීමේදී හා වස්තුව චලනය කරන පුළුවන් ඔව් චාලක ශක්තිය. එතකොට චලනය කරන්න පුළුවන් වෙන චාලක ශක්තියට ඒ චලනය කරන නිසා එයා තුල ගබඩා වෙන්නේ විභව ශක්තිය. මම ඒකයි කිව්වේ මේ ශක්තියින් දෙක වෙන වෙනම හිතන්න අමාරුයි. මේ ශක්තියින් දෙක වෙන වෙනම හිතන්න බෑ. අපි මේ චුටක් මේ දෙක ගලවගෙන වෙනම හිතලා ලබන සතියේ මම ওই දෙක එකට ජොයින් කරනවා.
ස්වභාව ධර්ම දැන් ඔබට මේකේ මේ අවස්ථා සියල්ල කියද්දී මම ඔබ කියාවි නෑ සර් මේක විභව ශක්තියට චාලක ශක්තියට අයිති දෙන්න. ඔව් හරියටම හරි. ඒ කියන්නේ මේ දෙක හරියට කාසියක දෙපැත්ත වගේ. දෙන්න බද්ධ වෙලා තියෙනවා. හරි. නමුත් මෙතනදී අපට ඉහළට එසෙව්වට පස්සේ කතාව කතා කරන්නේ විභව ශක්තිය. එයා තමයි මේකට ලැබෙන්නේ. නිසා අපි හැම වෙලාවෙම අන්න හරි පුතේ. ඔව් ඒක තමයි හරි. ඒ කියන්නේ පුතා විනාඩියක් දෙන්නකෝ මට. ඔන්න හිතන්නකෝ මම අගේ මේ අත දැන් තියෙන්නේ පොළොවේ. මම මේක ඔසවනවා. ඒතකොට මේකේ එළවෙනවනේ චාලක ශක්තිය තියෙනවා. ඔසවන හොලවනවා. ටික ඉස්සර වෙනවා. චාලක ශක්තිය. චාලක ශක්තිය උඩට යන්න ටික අඩු වෙනවා. හැබැයි ඒ තුල ගබඩා වෙනවා විභව ශක්තිය. විභව ශක්තිය. ආයත ඇරියාම ආයි මේක පහළට යනවා. ආයි චාලක ශක්තිය. හරි. ඒකයි මම කිව්වේ මේ දෙන්න අපිට කවමදාකවත් වෙන් කරන්න බෑ. අපි මේ දැන් මේ දෙන්න වෙනම කතා කරන්න කලින් මේ මොකුන්ද කියලා අවබෝධ කරගන්න ඕනේ. විභව ශක්තිය කවුද? චාලක ශක්තිය කවුද කියලා අවබෝධ කරගන්න ඕන නිසා දෙකට කැඩුවා මිසක් මම තවම දැන් ලබන සතියේ මේ දෙන්න එකතු කරලා සාමාන්‍ය ජීවිතයේදී එදිනදා ජීවිතේ මේ දෙන්න කොහොමද එයා මෙයා විචලනය වෙන්නේ කියලා පෙන්වන්න තියෙනවා. ඒක තමයි මම කිව්වේ ශක්ති සංස්ථිති නියමය ගැන කියලා කතා කරනවා කියලා. රයිට්. දැනට එහෙම හිතමු අපි. හරි. මම ලිව්වේ අවසානයේදී මොකක්ද? දරපැලීමේදී හා ගල් කැඩීමේදී දරපැලීමේදී හා ගල් කැඩීමේදී භාවිතයට ගන්නා කුළු ගෙඩිය ඉහළට එස වූ විට එතුළ ගබඩා වෙන විභව ශක්තිය චාලක ශක්තිය මතට චාලක ශක්තිය බවට පරිවර්තනය වී අපට අවශ්‍ය කාර්ය සිදු කරයි. හරි. ඔන්න නම් පුතේ විභව එතන මට ඉතුරු වෙනවා තව විභව ශක්තිය අතර ප්‍රත්‍යස්ත විභව ශක්තිය. අන්න එතන ඉඳන් මම ඊළඟ දවසේ කතා කරලා ශක්ති සංස්ථිති නියමය කතා කරලා විභාගෙදී O level papers වල මේ ශක්ති සංස්ථිති නියමයෙන් ආපු ප්‍රශ්නයක් දෙකක් කතා කරාම අපිට හොඳට වටහා ගන්න පුළුවන් මේ දෙන්නගේ තියෙන සම්බන්ධතාවය. එහෙනම් පුතේ සියලු දෙනාටම සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි අදට අපේ පන්තිය නතර කරමු. ඊළඟ දවසේ හමු වෙනකම්